සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ විකාශන දායකත්වය දරන්නේ පින්වත් SP අරුණ කුමාර ඉන්දික මහත්මයා විසින්. ඒ පින්වත් මහත්මයාගේ කාරුණික අනුග්‍රහය නිසා තමයි අද මේ පින්වතුන්ට මේ විදිහට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් විසින් වදාළ ධර්මය කෙනෙකුට අහන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින් කියලායි බුදුරජාණන් දේශනා කළේ. ඒ වගේම ඒ කලාතුරකින් ඇහෙන ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ලැබෙන්නේ බොහෝම සුළු පිරිසකට. බොහෝම සුළු පිරිසකට. බුදු දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ තියෙනවා බලන්න, ධර්මය අහනකොට ධර්මය අහන දේ මතකී තමයි තියෙන්නේ, ධාරණය කරගන්නේ බොහෝම සුළු පිරිසක් කියනවා. ගොඩ පිරිසකට ධර්මයේ මතකේ නැහැ. දැන් එක දේශනාවක එක විස්තර වෙනවා. බුදුරජාණන් දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයෝ 3 දෙනාගෙන් එක්කෙනෙක් හරියට මේ මුණින් හතට හරවපු කලේ වගේ කියනවා. මුණින් අතට හරවපු කලයක් තියෙනවා. කලයට වතුර වක් කරනවා. වතුර වක් කරනවා. හැබැයි කලේ ඇතුළට වතුර බින්දුවක් යන්නේ නැහැ. මොකද කලේ මුණින් අතට හරවලා. ඒ වගේ කියන මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා. ධර්මය අහනවා. ඇහුවට කඳුලක්, එක බණ පදයක් හිතට යන්නේ නැහැ. ඒ වගේම තමයි තව පුද්ගලයෙක් ඉන්නවා කියනවා. ඒ පුද්ගලයා හරියට මේ හිල් වෙච්ච කලයක් වගේ කියනවා. හිල් වෙච්ච කලේ ස්වභාවය තමයි මොකද්ද? ඒ කලේ ඇතුළට වතුර වැටුණට වතුර රඳින්නේ නැහැ. කලේ ඇතුළට වතුර වැටුණට වතුර රඳින්නේ නැහැ. හේතුව හිලෙන් වතුර පිටට වැක් කරනවා. ඇතුළට වතුර වැටෙනවා කටෙන්. හැබැයි හිලෙන් ඇතුළට වතුර ටික එළියට යනවා. බුදුරජාණන් දේශනා කළා, ඒ වගේ මේ මිනිස්සු ඉන්නවා, ධර්මය අහනවා. ධර්මය අහලා අහන වෙලාවට අහනකොට මතක හිටිනවා. මේ කියන්නේ මොකද්ද කියලා අදහසක් තියෙනවා. හැබැයි ඇහුවෙන් පස්සේ දේශනාව අහලා ඉවර වෙනකොට මතක නෑ මොකද්ද කිව්වේ කියලා. මතක නෑ. හරියට අර කලේ ඇතුළට වතුර වැටෙනවා. හැබැයි රඳින්නේ නෑ. තව පිරිසක් ඉන්නවා. තව උදෙලෙක් ඉන්නවා. හොඳ කලයක් තියෙන උල්ට හරවලා. වතුර ටික ටික වැටුණත් එක පිරලා යනවා. ඒ වගේ මිනිස්සු ඉන්නවා. පුද්ගලයෙක් ඉන්නවා. අහන ධර්මයේ මතක තියාගන්න. බුද්ධ දේශනාවේ තියෙනවා ඒ පිරිස හරි ටිකයි.
ඉතින් පින්වත්නි අපි උත්සාහ කරන්න ඕනේ කැමති වෙන්න ඕනේ ආන් ඒ වගේ කෙනෙක් වෙන්න. මුණින් අතට හරපු කලයක් වගේ නෙවෙයි. හිල් වෙච්ච කලයක් වගේ නෙවෙයි. හොඳ කලයක් අර උඩ හරවලා තියෙනකොට වතුර ටික ටික වැටලා පිරලා ඉතිරලා යනවා වගේ ආන් ඒ වගේ ස්වභාවයක් අපේ ජීවිතේ ඇති කරගන්න. කලාතුරකින් ධර්මය අහන්න ලැබෙනකොට ඒ අහන ධර්මයේ දරා ගන්න. බුදුරජාණන් දේශනා කරනවා ඒ විදිහට වචනේ බුද්ධ වචනේ මතකයේ සඳහාගත්තට පස්සේ ඒක වචනයෙන් පුරුදු කරන්නේ බොහොම පොඩි පිරිසක් කියනවා. ඒ වචනයෙන් පුරුදු කරන පිරිස අතර නුවණින් මෙනෙහි කරන පොඩි පිරිසක් කියනවා. ඒ නුවණින් මෙනෙහි කරන පිරිස අතරින් ඒ අර්ථය තේරුම් ගන්න පිරිසිදු කරගන්නේ බොහොම සුළු පිරිසක් කියනවා. ඒතර බලන්න මේකෙන් පේනවා අර දුර්ලභව ධර්මය අහන්න ලැබුණත් ඒ පිරිසෙන් ඒ ධර්මයේ ඉස්සරහට යන්නේ බොහොම ටික දෙනෙක්. පෙරලා බොහොම ටික දෙනෙක්. පින්වත්නි අපි ආශා කරන්න ඕනේ අන්නේ ඉස්සරහටම යන්න. ඉස්සරහටම යන්න. එතකොට මේ ඉස්සරහට යනවා කියන කාරණේ තීරණය සම්පූර්ණයෙන් තමන් මත. ආශා කරන්න ඕනේ ඒකට. උත්සාහ කරන්න ඕනේ ඒකට. සමහර කට්ටිය ඉන්නව ධර්මය අහන මතක හිටින්නේ නෑනේ කියලා ආඩපාලි තියා ඉන්නවා. එහෙම නෙමෙයි කරන්න ඕනේ. කැමැති වෙන්න ඕන මතක තියාගන්න. අනේ මතක තියෙනවා. මයි බණ පදයක් මතක තියාගන්න තියෙනවා නම් කොයි තරම් දෙයක්ද. අනේ කොච්චර වටිනවද මේ බුදු මිහින් අදාළ මේ උතුම් බණ පදයක් මගේ හිතේ ධාරණය කරගන්න තියෙනවා නම්. ඒ විදිහට කල්පනා කරලා ඒකට කැමැත්ත ආශා උපදව ගන්න ඕනේ. අන්න එතකොට යාට එතෙන්ට යන්න අවස්ථාව ලැබෙයි. අර ආඩපාලි තියෙන කෙනාට ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට කල්පනා කරලා ඉස්සරහටම යන්න, ඉදිරියටම යන්න, ධර්මයේ අග්‍ර වූ ඵලයේ ලබන්න ආස කරන්න ඕනේ. මොකද මේ කලාතුරකින් ලැබෙන අවස්ථාව අපිට ගිලිලා යන්න ඉඩ තියෙනවා. එතකොට ඒකෙන් වැළකින්න නම් අර ඉස්සරහට මේ ධර්මයේ අග්‍ර ඵලයේ ලබන්න, ඉදිරියටම යන්න අපි ආශාව ඇති කරගෙන ඉන්න ඕනේ. මොකද පින්වත්නි අපිට නොතේරුණාට අපි ඉන්නේ මේ සසර ගමනක. අපිට නොතේරුණා කියලා අපේ සසර ගමනේ ස්වභාවය සුඛිත මුක්ති එකක් වෙන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කළා මේ සසර ගමන දුකයි. දුකටයි යයිති. ඒ නිසා උන්වහන්සේ දේශනා කළේ පුංචි හරි වෙලාවක් මේ සසරේ ඉන්නවා කියන එක අගය කරන්නේ නැහැ කියලා. දුකයි. එතකොට මේ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ අපිට නොතේරුණා කියලා ඒක අවබෝධය විනාශ වෙන්නේ නැහැ. සසර ගමත හරි සැපවත් සුවපත් වූ එකක් බවට පත් වෙන්නේ නැහැ. දුකමයි. ඒක තේරුම් ගන්න බලන්න බුදු දේශනාවේ තියෙනවා එක තැනක බුදුරජාණන් වහන්සේ වෙරළු ගෙඩි වගේ පස්ගුලි 7ක් වෙන් කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහණෙනි මේ පස්ගුලි 7ද ලොකු අර හිමාල පර්වතයේද කියලා. හිමාල පර්වතය ලොකුයි කියන කොච්චරද ප්‍රමාණ කරන්න බෑ කියන. බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි කෙනෙක් සෝතාපන්න වුණොත් එයා දුරු කරපු දුක, එයා නිදහස් කරපු දුක, එයා විමුක්තියටපත් වෙන දුක මේ හිමාල පර්වතය වගේ කියනවා. එයාට තම විඳින්න තියෙන්නේ මේ පුංචි දුකක් කියනවා. මේ හරියට මේ අර හිමාල පර්වතයත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ සුළු පුංචි මේ වෙරළු ගෙඩි 7 වගේම පොඩි පස් ටික වගේ ප්‍රමාණයක් කියනවා. එතකොට පේනවා ඉතින් මහා දුකක් සෝතාපන්න නොවන තාක් මහා දුකක් උරුම කරගෙන යනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි සෝතාපන්න නොවි ඉන්න තාක් අපේ ජීවිතේ මහා දුක උරුමයි කියලා. මහා දුක උරුමයි. අපිට නොතේරුණාට ඒක බොරුවක් වෙන්නේ නැහැ. ඒ සත්‍යයක්මයි. මොකද අපේ ජීවිතේ සාමාන්‍ය පටු කල්පනාම තුල සාමාන්‍ය ලෝකේ අපිට ඇහෙන්න දකින්න තියෙන දේවල් එක්ක අපේ හිත සකස් වෙලා තියෙන්නේ අනේ මේ කාලෙඳලා ඉඳ තියෙනවා නම් නේ හොඳ ගයක් හදාගෙන ඉඳ තියෙනවා නම් හොඳ වාහනයක් ගන්න තියෙනවා නම් එච්චරයිනේ
ඔය වගේ අදහස් ටිකකින් මේ හිත පිරලා තියෙන පටු හිතින්. ඊට එහා දෙයක් කල්පනා මේ දුකෙන් පිච්චි ඉන්නවා. අර සුළු ආස්වාදයට රැවටිලා අර මුළු මහත් දුකම අමතක කරලා දානවා. මොකද හිත හරි පටුයි. එතකොට බුදුරජාන් වහන්සේ තමයි අපිට මාර්ග පෙන්ලා දෙන්නේ ඒ පටු භවෙන් මිදෙන්න. මිදිලා පුළුල් හිතක් ඇති කරගන්න මේ සසර ගමනින් නිදහස් වෙන්න මහන්සි ගන්න. ඒ සසර ගමනේ නිදහස් වෙන්න කියලා උන්වහන්සේ අපිට කියලා දුන්නේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ අනේ මේ ඇත්ත දුකටපත් නොවේවා කියන අනුකම්පාවෙන්මයි. මහා කරුණාව නිසාමයි මේ විදිහට උන්වහන්සේ දේශනා මේ ධර්මයේ කියලා දුන්නේ. වෙන දෙයක් නිසා නෙමෙයි. මොකද උන්වහන්සේ ගැටලුවට විසඳුම් හොයාගත්තා. දුකෙන් නිදහස් වුණා. උන්වහන්සේට අවුරුදු 35 වෙද්දී දඹදිව ගයාවේ වජිරාසනයේ වැඩ ඉන්නකොට මාරු සේනාවන් පරදලා සියලු කෙලෙස් නැසලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේගේ කෘත්‍ය උන්වහන්සේ නිම කළා. පෞද්ගලිකව. අවුරුදු 45 පුරාවට මේ ලෝකේ වැඩ සිටිය තථාගතයන් වහන්සේ නමක් හැටියට මේ ලෝකයා කෙරෙහි පතල මහා කරුණාවෙන් අවැසි බලන්නේ නැතුව කුසගිනි බලන්නේ නැතුව ධර්මයේ මේ ලෝසතට කියලා දෙන්න වෙහෙස වුණා. දැන් සමහර තැන්වල තියෙනවා එමණක තැනක තියෙනවා කසී භාරද්වාජ කියලා බ්‍රාහ්මණයෙක් ඉඳියා කුඹුරු කරන. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනකොට මේ බ්‍රාහ්මණයා ඇවිල්ලා අවවාද කළා ඉස්සෙල්ලා බණ ඇහුවේ නැහැ. දැන් පින්ඩපාත වඩනකොට බ්‍රාහ්මණයා කල්පනා කර මේ තරුණ වාසීන් එක මේ හිඟා කන්නේ මොකද අතපය තියෙනවනේ. මං මේ ගොවිතැන් කරගෙන හම්බ කරලා කන්නේ ඔබත් ගොවිතැන් කරගන්න. ඒ වෙලාව හම්බ කරගන්න. මේ කතාව බණ කතාවකට පෙරළුණා. බුදුරජාණන් ධර්මයේ කියලා දුන්නා. ධර්මයට පැහැදුනා. ඊට පස්සේ දානි පූජා කරන්න කල්පනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දානි පිළිගත්තේ නැහැ. ඒ විදිහට දෙන දානි තථාගතයන් වහන්සේලා පිළිගන්නේ නැහැ කියලා එදා දවසේ කුසගින්. හැබැයි කුසගින් හිටියා කියලා උන්වහන්සේ ප්‍රශ්නයක් නැහැ. අර කසී භාරද්වාජ කෙරෙහි කරුණාවෙන් දෙන්ට වැඩම කළ ධර්මයේ කියලා දුන්නා. ඒ වගේ නොයේක අවස්ථාවල අපිට දකින්න තියෙන මේ බුදුරජාණන් වහන්සේ කරුණාව ඉස්මතු වෙච්ච. ඉතින් ඒ විදිහට මේ දේශනා කරන ධර්මයේ අපිට අහන්න ලැබෙනකොට අපිත් ආශ කරන්න ඕනේ ඒ ධර්මයේ ප්‍රතිඵල ළඟා කරගන්න. ඒ ධර්මයේ අග්‍රඵලයේ කරා යන්න. ඒ ආශාව හරි අපේ හිතේ ඇති වුණොත්, කැමැත්ත හරි ඇති වුණොත් අනේ මේ සසර ගමන දුකයි කියලා බුදුරජාණන් දේශනා කළේ මට නිදහස් වෙන්න තියෙනවා නම් ඒකත් ලොකු දෙයක්. ඉතින් ඒ අදහස හිතට අරගෙන අපි කටයුතු කරොත් අපිට මේ ධර්මයෙන් පිහිට පිළිසන් හදාගන්නට අවස්ථාව ලැබෙවි. ඉතින් පින්වත්නි අද මම මේ සිහිපත් කළ දෙන්න කල්පනා කළේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට අයිති ලස්සන දේශනාවක්. මේ දේශනාවේ තියෙන්නේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඇත්තට මේකේ තියෙන ප්‍රශ්න 4ක්. මේ ජරා සූත්‍රය කියලා කියන්නේ. මේ ප්‍රශ්න 4ට තථාගතයන් වහන්සේ උත්තර 4ක් දෙනවා. මොකද මේ ප්‍රශ්න 4 කිංසු යාව ජරා සාධු වයසට යනකම් කරන්න හොඳ මොකද්ද? කිංසු සාධු පතිට්ඨිතා පිහිටා සිටියු දේ අතර අග්‍ර වූ දේ මොකද්ද? හොඳම දේ මොකද්ද? කිංසු නරාණං රතනං මිනිස්යන්ට තියෙන වටින දේ මොකද්ද? මිනිස්යන්ගේ මැණික මොකද්ද? කිංසු චෝරේහි දූහරಂತಿ හොරුන්ට ගන්න බැරි දේ මොකද්ද? හොරකම් කරන්න බැරි දේ මොකද්ද? උත්තර බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා බලන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇහුවේ වයසට එනකම්ම කරන්න ඕනේ මොකද්ද? කිංසු යාව ජරාසාදු. සීලං යාව ජරාසාදු වයසට යනකම් සිල් රකින්න කියනවා. සිල් රකින්න එක තමයි හොඳ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ හොඳයි කියලා අපිට කියලා කියව එක මෙලෝ යහපත පිණිස පවතිනවා.
පරලෝ යහපත පිණිස පවතිනවා. නිවන් මඟට උපකාර වෙනවා. දුකෙන් නිදහස් වෙන්න උපකාර වෙනවා. ඒ නිසා මොකක් කිරීමද? සිල් රැකීම කියන කාරණය. වයසට යනකම් සිල් රකින්න කියනවා. ඒ කියන්නේ වයසට ගියාට පස්සේ සිල් රකින්න නෙමෙයි. කෙස් පැහුණාට පස්සේ, දත් වැරුණාට පස්සේ එතකන් ඉන්න කියලා නෙමෙයි කියන්නේ. සිල් රකින්න ඕනේ. මරණයේ තෙක් ජීවිතය අවසන් වෙන තෙක් ඒ සීලය තුල පිහිටාගෙන උත්සාහ කරන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. නොකොඩවා සමාදන් වෙලා ඒ ශික්ෂාපද ආරක්ෂා කරන්න ඕනේ. ඒකයි හොඳ. බුදුරජාණන් වහන්සේ දුටුවා අවබෝධ කළා සිල් නොරකීම නිසා කෙනෙක්ගේ ජීවිතයට මොන වගේ හානියක්ද වෙන්නේ? මොන වගේ හානියක්ද වෙන්නේ? ඒ වගේම තමයි ඒක මෙලෝ වශයෙන් උත් හානිදායකයි, පරලෝ වශයෙන් උත් හානිදායකයි. ඒක බුදුරජාණන් දුටුවා. ඒ වගේම තමයි සිල් රකින්නකොට යාට මොන වගේ යහපතක්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දුටුවා. මෙලෝ වශයෙන් කොහොමද යහපත සැලසෙන්නේ? පරලෝ වශයෙන් කොහොමද යහපත සැලසෙන්නේ? නිවන පිණිස එක හේතු වෙන්නේ කොහොමද කියලා. ඒක දැකලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිල්වත් වෙන්න. ඒතර මේකෙන් අදහස් කරන්නේ ජීවිතේ පුරාවට සිල්පද ආරක්ෂා කරන්න ඕනේ. දැන් එක තැනක තියෙනවා බලන්න චත්තමානවකගේ කතාවේ. අපි පුංචි කාලේ ඉඳලා අහනවා ඒකනේ. චත්තමානවකට බුදුරජාණන් වහන්සේ කලින් හම් වෙලා තිබුණ නැහැ. බුදුරජාණන් වහන්සේව හම්බෙලා ටික වෙලාවකින් මෙයාගේ මරණය සිද්ධ වුණා. ඒ කතාවේ තියෙනවා මෙයා ගුරු පඬුරු අරගෙන යනකොට කැලයක් මැද්දේදී බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දුටුව තව ටික වෙලාවකින් මෙයාගේ ජීවිතේ නැති වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ උත්සාහ කරේ හිත රැකලා දෙන්න. මරණ එක වළක්වන්න උත්සාහ කරන්නේ. මොකද ඒ කොහොමත් මැරෙනවා කියන්ට දන්නවා. ඉපදුණු කෙනා මරණ උරුම කරගෙන යන්නේ. ඒත් බුදුරජාණන් වහන්සේ චත්තමාට වුණා කරන දේ දුන්නා. මොකද්ද? හිත හදාගෙන ධර්ම මාර්ග ඉස්සරහට යන්න ඕන අඩිතාලම. බුදුරජාණන් තෙරුවන් සරණ හැටි කියලා දුන්නා. බුදුරජාණන් සරණ යන්න කියලා. ඊළඟ සීල්පද ගැන කියලා දුන්නා. එතකොට ඒ තෙරුවන් සරණ සමාදන් වෙලා සීලයේ සමාදන් වෙලා ඒ තමන් සමාදන් වෙච්ච තිසරණය ගැන සිහි කර කර තමයි චත්තමානක ගියේ. අර ගාථාවල කියන්නේ නේ යෝ වදතං පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගි තන් සුගතං සරණත්ත පුමේ. මේ කතා කරන මිනිස්සු අතර අග්‍ර වූ නුවණින් වීරියෙන් මේ සසර ගමන එතරට වැඩි මිනිස්සයෝ අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ මම සරණ යනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ සරණ ගැන ධර්මයේ සරණ ගැන සංඝයාගේ සරණ ගැන සිහි කර කර ටික වෙලාවකින් මරුණා. නිදාසිතලා අවදි වුණා වගේ සුගතිය ගිහිල්ලා උපන්නා. දිව්‍ය ලෝක ගිහිල්ලා උපන්න වෙලාවේ චත්තමානවක බැලුවා දිව්‍ය පුත්‍රයා දැන්. මොකද්ද මේ හේතුව? තිසරණේ පිහිටලා සුළු වෙලාවක් මේ සිල්පද ආරක්ෂා කිරීම. එතකොට මේ චත්තමානක දිව්‍ය පුත්‍රයා කියනවා තමන්ගේ අත්දැකීමත් එක්කම කියන්නේ සුළු වෙලාවක් මේ සිල්පද ආරක්ෂා කළා මට මෙච්චර සැප සම්පත් ලැබුණා නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්න ජීවිත කාලෙම සිල් රකින්න මට නම් හිතෙන්නේ කට නිවන් දකි කියලා. බලන්ටනේ. එතකොට සීලයෙන් ලැබෙන යහපත ගැන හිතලා සිල් රකින්න පුරුදු වෙන්න ඕනේ. නීති පන්සිල් ආරක්ෂා කරන්නට. ඒ වගේම තමයි උපෝසි සමාදන් වෙලා ආරක්ෂා කරන්නට. දැන් බලන්න අපේ ජීවිතේ ආපස්සට සිහි කරලා බලනකොට ජීවිත දහස් ගණන් ගෙවිලා ඉවරයි බොහෝ දෙනෙක්ගේ. දවස් කීයක් නම් අපිට කතා කරලා කියන්න පුළුවන් අපි ගැන හිතලා මේ දවස් මෙච්චර ගාණක් මං සිල්වත්ව ගත කරලා තියෙනවා. මෙච්චර කාලයක් උපෝසි සමාදන් වෙලා ඉඳලා තියෙනවා. එහෙම සිහි කරලා සතුටු වෙන දවසක් නැත්තම් හරි දුකට කාරණයක් ඒක. මොකද තමන්ගේ ජීවිතය ගැන සිහි කරනකොට යාර දකින්න තියෙන පසුතැවෙන ජීවිතයක්. පසුතැවෙන ජීවිතයක්. සිල්වත් කෙනාගේ ජීවිතවල පසුතැවීම නැහැ. බුදුරජාණන් දේශනාවක තියෙනවා
සිල් රකින්නේ මොකටද? පසු නොතැවෙන ජීවිතයක් පිණිසයි කියලා. මොකද සිල් රකින්න කෙනාගේ ජීවිතය ආපසට හැරලා යාට බලනකොට දකින්න තියෙන්නේ මොකද්ද? අඩුපාඩු නැති, ඊටා පිරිසිදුව ගත කරපු ජීවිතයක්. සත්තු මරපු නැති, සොරකම් කරපු නැති, වැරදි කාම සේවනය නොකරපු, බොරු කියන්නේ නැති ජීවිතයක්. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ නැති ජීවිතයක්. තමන්ගේ ජීවිතය ගැන යාට හිතනකොට ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් තමන්ගේ පාරිශුද්ධ ජීවිතය ගැන හිතලා. ඒක තැනක තියෙනවා නන්ද මාතාව. බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් අතර අග්‍රම කෙනෙක්. සාරිපුත්යන් වහන්සේට දවසක් කියනවා, ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ, යම් දවසකද මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් සරණ ගියේ, එදා සිට අද වෙනකන් දැනතන සිල්පදයක් කඩලා නැහැ. බලන්න ශ්‍රාවකයා කොච්චර දක්ෂ වුණාද ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ වචන ඉෂ්ට කරන්නට. බුදුරජාණන් වහන්සේ අපිටත් අන්න ඒ වගේ වෙන්න කියලා කියන නන්ද මාතාව වගේ. ගිහි ශ්‍රාවිකාවන්ට කිව්වේ එහෙමයි. මං නන්ද මාතාව වගේ වෙනවා කියලා. එතකොට ඒ නන්ද මාතා බලන්න තමන්ගේ පාරිශුද්ධ ජීවිතය ගැන ඉතලා කොයිතරම් සතුට වෙනවද? ශ්‍රාවකයෝ කියන්නේ එහෙමයි. තමන් තුළ දියුණු කරගන්නේ ගුණධර්ම ගැන හිතලා සතුට වෙන එක. මේක කවුරුවත් බලෙන් දීපු එකක් නෙමෙයි. එයා මහන්සි වෙලා දියුණු කරගත්ත ගුණයක්. ඒ වෙනුවෙන් කැපකිරීමක් කරලා. ඉබේ නෙමෙයි. එතකොට ඒ විදිහට ගුණධර්ම දියුණු කරගෙන අප්‍රමාණ සතුටක් ලබනවා. ඒ සතුට බලෙන් කෙනෙකුට ගන්න බෑ. ඒතර අද කාලේ බොහෝ දෙනෙකුට ඒක නෑ. හේතුව ඇයි මේ සිල්වත් භාවය අගය කරන්නේ? කල්පනා කරන සිල් රැකලා කාටද හරි ගියේ. ඒ කල්පනා වෙනකොටම යා සාතුරුන් වහන්සේගේ වචනයයි බැහැර කරන්නේ. සාතුරුන් වහන්සේ මේ සිල් රැකීම හොඳයි කියලා කියපු දේ බැහැර කරන්නේ. සිල් රැකලා කාටද හරි ගියේ. දැන් අපි සාමාන්‍යයෙන් කැමති පින්නත් අපිට හරියනවා නන්නේ. එතකොට යා අදහස් කරන්නේ එතන සිල් රැකලා කාටද හරි ගියේ කියලා. සිල් නොකිරීම, සිල් රකින්න නැතිකම නිසා, දුස්සීල වීමෙන් තමයි ජීවිතය සුවපත් වෙන්නේ කියන තැන යා ඉන්නේ. එතකොට යාගේ අදහසයි ශාස්ත්‍රුන් වහන්සේගේ අදහසයි විරුද්ධයි. යා ධර්මයට පැමිණලා නැහැ. එහෙම නෙමෙයි පින්වත්නි කල්පනා කරන්න ඕනේ ඒකට ආස කරන්නට. සිල් රැකීමට ආස කරන්නට. ඒකට කැමති වෙන අනේ මටත් මේ විදිහේ පිරිසුදු ජීවිතයක් ගත කරන්න තියෙනවා නම් දැන් අපි හිතමු ඔන්න කාන්තාවක් ඉන්නවා. මෙයා පාරේ යනකොට ආභරණ ශාලාවක දකින්න තියෙන විලඳසලක ලස්සන ආභරණයක්. ලස්සනට ඉන්න කෙනෙක් කැමති කෙනෙක් දැකලා ආශා කරනවා. ගන්න සල්ලි නැති වුණත් ආශා කරනවානේ. අනේ මටත් මේ වගේ ආභරණයක් තියෙනවා නම්. අන්න ඒ වගේ මේ සුන්දර ජීවිතයට කැමති කෙනා මේ ශීලයේ නැමැති සුන්දර ආභරණය පලන්ත ගන්න කැමති වෙන්න ඕනේ. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ අවවාදේ දහම් උපදේශයේ හොඳට සිහි කරලා පින්නතුනේ අපි මේ සිල්වත් බවට කැමැත්ත ඇති කරගන්න. ඒ සීලය දියුණු කරගන්න අපි උත්සාහ කරමු. අන්න එතකොට අපේ ජීවිතයත් සුන්දර ජීවිතයක් බවට පත් වෙනවා. ඒක තමයි මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? සිල් රකින්න ජීවිතේ තියෙන එක. ඊළඟට කියේ මොකද්ද? කීංසු සාදු පතිට්ඨිතා. ප්‍රශ්නේ තමයි මොකක් මත පිහිටියොත් හොඳ? සද්ධා සාදු පතිට්ඨිතා. ශ්‍රද්ධාවේ පිහිටා සිටීමයි හොඳ. පදනම ජීවිතයේ ගුණ ධර්ම දියුණු කරගන්නට. ගුණ ධර්ම දියුණු කරගන්නට අන්නේ ශ්‍රද්ධාව උවමනයි. ඒ ශ්‍රද්ධාවේ පිහිටියොත් එයාට ගුණ ධර්ම දියුණු කරන්න මහා හයියක්. කඩා වැටෙන්නේ නැහැ. එහෙම නැති වුණොත් කොයිතරම් දෙයක් කරත් පොඩි වෙලාවකින් යක නවතින්න පුළුවන්. ඒක ශ්‍රද්ධාව හැටියට පුදුරයන් දේශනා කළේ මොකද්ද? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින්. විශ්වාස කරනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. ශාස්ත්‍රුන් වහන්සේ ගැන සිහි කරනකොට ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා හොඳට අඳුරනවා. ඉතිපිසෝ භගවා අරහං. ඒ භාග්‍යතුන් වහන්සේ නිකලෙස් මුනිවරයෙක් නෙවෙයි. සම්මා සම්බුද්ධෝ
ගුරු උපදේශ නොමැතිව ආර්ය සත්‍ය අවබෝධ කළා නෙවෙයි. අවබෝධ කර යුතු සියල්ල අවබෝධ කරපු කෙනෙක් නෙවෙයි. විද්‍යාචරණ සම්පන්නයි අවබෝධයට අනුව ජීවිතය ගත කරන කෙනෙක් නෙවෙයි. සුගත සුන්දර නිවන් මාර්ගයේ පුරුදු පුහුණු කරලා නිවන අවබෝධ කරගත්ත කෙනෙක්. එතකොට මේ ශ්‍රද්ධාව තියෙන කෙනාට සාතුරුන් වහන්සේ ගැන සිහි වෙනකොට සිහි වෙන්නේ මෙන්න මේ ගුණවත් කළ යුතු කෙනෙක් නෙම කියලා. ඒතකොට ඒ ගැන දන්නේ නැත්නම් තේරුමක් නැත්නම් එයා ආය අවබෝධය පිළිගන්න කෙනෙක් නෙමෙයි. සාතුරුන් වහන්සේ හඳුනන කෙනෙක් නෙමෙයි. මේ සියලු ලෝකේ අවබෝධ කරලා මේ ලෝකෙන් නිදහස් වෙච්ච උත්තමයෙක් ලෝකවිදු මේ සත්වයන්ව දමනය කිරීමෙහිලා අතිශයින්ම දක්ෂයි. ඒ හා සමාන කෙනෙක් වෙන කොහෙවත් නැහැ. කරුණාවෙන් ධර්මයේ දේශනා කළ දමනය කළා. ඒ දමනය කිරීම වෙන කිසි කෙනෙක් කරන්නේ නැහැ. කළේ නැහැ. බලන්න පින්වත්නි මේ දමනය කිරීමට කෙනෙක් ප්‍රාප්ත වුණා නම් යටත් වුණා නම් එයා නොදමුණු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මේ ලෝකෙම උත්සාහ කළත් ඒක කරන්න බෑ. දමනය වුණා. ඒ දමනය කිරීම ඒ බුදුරජාණන් වහන්සේ පමණයි කළේ. මේ ධර්මයෙන් උන්වහන්සේ දී කළේ. අනුත්තර පුරුෂ ධම්මසාරති. දෙවියන්ට මිනිසුන්ට මේ සසර ගමනේ නිදහස් වෙන මාර්ගය පෙන්වපු උත්තමයන් වහන්සේ ගුරු දෙවිදාන. දැන් මේ ප්‍රශ්නේ මේ දේශනාව මේ අහන්නේ දෙවියෝනේ. ඒකට සාහතුරුන් වහන්සේ ගැන සිහි කරනකොට තථාගතයන් වහන්සේ සිහි කරනකොට එයා මේ පිළිබඳ හොඳට වැටහීමක් තියෙනවා. හඳුන්වනවා සාහතුරුන් වහන්සේ ගුණ වශයෙන්. සාහතුරුන් වහන්සේ කවුද කියලා තේරුම් අරගෙන ඉන්නවා. ඒක විශ්වාස කරනවා. ආර්ය සත්‍ය සීල ලෝ සත්වයන්ට කියලා දුන්න අවබෝධ කර ගැනීම පිණිස බුද්ධ භාග්‍යවන්තයි භගවා. එතකොට මේ කෙනා මේ ශාස්ත්‍රෘත්වයේ පිළිගන්න කෙනෙක් සාතුන් වහන්සේ ගුණ වශයෙන් හඳුන්වන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ ශ්‍රද්ධාව මත පිහිටියොත් එයාට අවස්ථාව ලැබෙනවා මේ දුකෙන් නිදහස් වෙන්න. සීලාදී ගුණධර්ම දියුණු කරගෙන සමාධි ආදී වඩලා ප්‍රඥාව දියුණු කරගෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ යාටයි. ශ්‍රද්ධාව පිහිටුව ගත්ත කෙනාටමයි. ශ්‍රද්ධාව නැත්තම් ඒක ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිගන්නේ නැත්නම් ශාස්ත්‍රෘත්වය පිළිගන්නේ නැත්නම් ශ්‍රාවකත්වයට පැමිණෙන්නේ නැත්නම් එයාට මේ ධර්මයේ පිහිට පිළිසන්න අහිමිලා යනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමිලා යනවා. සතර අපායෙන් නිදහස් වෙන්න තියෙන අවස්ථාව අහිමිලා යනවා. නැති කෙනා සතර අපාය යන්න පුළුවන්. දැන් බලන්න දේවදත්තගේ කතාව. දේවදත්ත පැවිදි ජීවිතයටපත් වුණා. ඒ වගේම සීලාදී ගුණධර්ම දියුණු කළා මුල් කාලේ. සමාධියත් වැඩුවා. දැන් සාරිපුත්යන් වහන්සේ බව ප්‍රශංසා කළා දේවදත්තගේ ගුණ ගැන. එතකොට ඒ වුණාට දේවදත්තට බැරි වුණා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදව ගන්න. පිළිගත්තේ නෑ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෘත්වය. මේ ගුණ වශයෙන් හඳුනගෙන හිටියේ නෑ. අන්තිමට මොකද උනේ? විනාශ වුණා. ශ්‍රද්ධාවේ පිහිටීමට නොහැකීම නිසා අර සීල ගුණයන්ගෙන් පිරීලා ගියා. සමහර ශ්‍රාවකයෝ ඉඳියා එක රහතන් වහන්සේ කෙනෙක් ඉඳියා තේර ගාතාවල තියෙනවා උන්වහන්සේ රහත් වෙන්න කලින් තියෙනවා අඬ හිතට රාග ආදී කෙලෙස් ආවට පස්සේ අඬ විහාරයක් ගාන ඔලිවත් බැඳගෙන ගියා කියනවා. කෙලෙස් වලින් එච්චර පීඩා විඳින්න. හැබැයි ශ්‍රද්ධාවට හානි කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පිළි අරගෙන ඉඳී ශාස්ත්‍රෘත්වයේ පිළි අරගෙන ඉඳී ශ්‍රාවකත්වයට පැමිණලා ඉඳී අන්තිමට ජය ගත්තා. රහතන් වහන්සේ කෙනෙක් නමක් බවට පත් වුණා. එතකොට ඒ ශ්‍රද්ධාවේ පිහිටා සිටීමෙන්මයි ඒ රැකවරණය තියෙන්නේ. ඒ ශ්‍රද්ධාවේ පිහිටන කෙනාටමයි සීලය පරිපූර්ණ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. සමාධිය පරිපූර්ණ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. බෝධිපාශික ධර්මයන් වඩන්න අවස්ථාව ලැබෙන්නේ. නැති කෙනාට නෑ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා පින්වත් ආනන්ද ඔබ යමෙකුගේ යහපත කැමති නම් යමෙකුගේ සැපේ කැමති නම් යමෙකුට හිතවත් නම්
ඔහුට ඒ කෙනා ඔබ කියන දේ අහනවා නම් එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇති කරගෙන හැටි කියලා දෙන්න. ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇති කරගෙන හැටි කියලා දෙන්න. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇති කරගෙන හැටි කියලා දෙන්න. බලන්න කිව්වේ. ඒක හැදුනා නම් අඩිතාලම වැටෙනවා. පදනම වැටෙනවා. එයාට පිහිටා ඉන්න දෙයක් තියෙනවා. ඉන්ද්‍රකීලයක් වගේ මේ ලෝකෙ මේ ඉදිරියේ නැගී හිටින්න එයාට හයිය ලැබෙනවා. මොනතරම් බාධකාවත් මෙයා ඉදිරියටම යනවා. බාධක ජයගෙන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නේ ශ්‍රද්ධාවේ ස්ථීරවන්ට කියලා. දැන් එක තැනක තියෙනවා දිව්‍ය ලෝකේ දෙවිවරු චුත වෙන්න ළඟකොට. ඒ අනික් ඉන්න දෙවිවරු යාට කියන්නේ අනික් දෙවියට කියන්නේ මොකද්ද? ඔබ දැන් චුත වෙනවා සුගති හිත පිහිටව ගන්නට. සුගති හිත පිහිටව ගන්නට සුගතියට ගිහිල්ලා උතුම් ලාභය ලබන්නට කියනවා. ඒ ලාභය තුල ස්ථිර වෙන්න කියනවා. සුගතිය කියලා කිව්වේ මනුස්ස ලෝකෙටයි කියනවා. ලාභය කියලා කිව්වේ ශ්‍රද්ධා ලාභයටයි කියනවා. ස්ථිර වෙනවා කියලා කිව්වේ නොසෙල්වෙන ප්‍රසාදයටපත් වෙනවා. බලන්ටනේ ධර්මයේ දන්න ලෝකේ ලැබෙන අවවාද. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන මේ පෙන්ලා දෙන්නේ මොකද? උතුම් වූ ශ්‍රද්ධා ලාභී පිහිටන්ට කියලා. ඒක පිහිටා සිටීමයි වටින්නේ කියලා. ඒ නිසා අපිත් ආශා කරන්න ඕන, කැමති වෙන්න ඕන ඒ උතුම් වූ ශ්‍රද්ධා ලාභී පිහිටන්න. ඒ ශ්‍රද්ධා ලාභය තුල ස්ථීරවන්ට. ඒක අපේ ජීවිතයට බොහෝ යහපත ඇති කරන දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගෙන් ඇහුවේ ප්‍රශ්නේ තමයි කිංසු නරාණං රතනං මිනිස්යාට තියෙන මැනික මොකද්ද? වටිනාම දේ මොකද්ද? පඤ්ඤා නරාණං රතනං වටිනා දේ ප්‍රඥාවයි. දැන් අද කාලේ ගත්තොත් එහෙම අපේ ජීවංකම් කල්පනා කරලා බලන්න පින්න මට තියෙන වටිනාම දේ මොකද්ද? ප්‍රඥාව කියලා හිතෙනවා. බොඩා දිනේ දන්නේ නැහැ ඒක. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? මේ සත්‍ය අසත්‍ය තේරුම් ගන්න පුළුවන්. කුසල් අකුසල් තේරුම් ගන්න පුළුවන්. යහපත අයහපත මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. හොඳ නරක මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. සත්පුරුෂය අසත්පුරුෂය තේරුම් ගන්න පුළුවන් හැකියාව. මේ විභාග පාස් කරන හැකියාවට ප්‍රඥාව කියලා කියන්නේ. අනිත්‍ය දේ අනිත්‍යයි කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. දුක දුකයි කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. අනාත්ම දේ අනාත්මයි කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. මේ ප්‍රඥාව අයිති. ඒක පටලවා ගන්න හොඳ නැහැ. යන්නේ ප්‍රඥාව කියන එක හොඳට තියෙනවා නම් ඒක කියන මිනිස්යාට තියෙන වටිනාම දේ. ඒක නැත්තම් මොනවක් කරන්න බෑ. ධර්මයේ ඇහුණත් ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ කියනවා හරියට කියන දැන් ඉන්නවා කියනවා මේ මෝඩේ යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතම් පෛරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සුප්‍රසන්නත කියනවා ජීවිත කාලෙම මෝඩයා නුවණැතු ඇසුරු කළත් එයාට ධර්මයේ රස තේරෙන්නේ නැහැ කියනවා. හරියට මේ හොද්දේ දාලා තියෙන හැන්ද වගේ කියනවා. ඒ ප්‍රඥාව කියන දේ නැත්තම් ධර්මයේ පිහිට ලබා ගන්නට ඒ සම්බන්ධය හදා ගන්නට උවමනා කරන දේ යට නැහැ. යෝනිසෝ මනසිකාරය කියන දේ යට පිහිටන්නේ ප්‍රඥාවත් එක්ක ඒක එන්නේ. මුහුත්තම් පිචේ විඤ්ඤෝ පණ්ඩිතම් පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපරසංගත. හරියට දිවට සුටුස් ගාලා ව්‍යංජනේ රස තේරෙනවා වගේ පොඩි වෙලාවකට හරිය නුවණැති කෙනෙක් ඇසුරු කරන පඬිතයට නුවණ තියෙන කෙනාට ධර්මය ඇහෙනකොට ධර්මයේ අර්ථය තේරෙනවා ධර්මයේ තේරෙනවා. එතකොට මේ ප්‍රඥාව නැත්තම් ඒක වෙන්නේ නැහැ. එතකොට ප්‍රඥාවට ආස කරන්න ඕන අපිනේ. ප්‍රඥාව නැත්තම් පිරිහිලා යනවා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඒ ප්‍රඥාව කියලා කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන දේ කියන. පඤ්ඤා ජීවින් ජීවිතමහුසෙට්ටන්ති. ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා කියන්නේ ප්‍රඥාවන්ත ජීවිතය කියනවා. නුවණැත්තන්ගේ ලෝකේ සත්පුරුෂයන්ගේ ලෝකේ ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ප්‍රඥාවට. ප්‍රඥාවන්ත ජීවිතයට. නුවණ තියෙනවා නම් යාට ශ්‍රේෂ්ඨ කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට කරා යන්න පුළුවන්.
ධර්මය ඇහෙනකොට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මෝඩ නම් වෙන්නේ නැහැ. මෝඩ නම් වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි අපිට තේරුම් ගන්න ඕන දේ තමයි ප්‍රඥාව තමයි වටින්නේ. මේ ප්‍රඥාවට ආශා කරන්න අනේ මටත් ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න තියෙනවා නම්. ඒක තැනක තියෙනවා දේශනාවක පින්වත් මහණෙනි මේ ලෝකේ අර්බුදයක්, කරදරයක්, ප්‍රශ්නයක්, බයක්, තැති ගැනීමක් උපද්දනවා නම් උපද්දන්නේ මෝඩ කෙනෙක්මයි කියනවා. ප්‍රඥාවන්තයෙක් නෙමෙයි කියනවා. මෝඩයෙක් නිසාමයි ඒක වෙන්නේ කියනවා. බුදුරජාණන් දේශනා කළා ඒ නිසා පණ්ඩිතෝ භවිස්සාම විමංශකාති නුවණින් විමසන පණ්ඩිත කෙනෙක් වෙනවා, නුවණ තියෙන කෙනෙක් වෙනවා, ප්‍රඥාවන්තයෙක් වෙනවා කියලා පුරුදු වෙන්න කියනවා. බලන්න බලාපොරොත්තුවක් දෙන්නේ ආශාවක් ඇති කරගන්න කියලා කියන්නේ මොකද්ද? නුවණ තියෙන කෙනෙක් වෙන්න. කුසල අකුසල් හඳුන ගන්න පුළුවන් හැකියාව යුක්ත කෙනෙක් වෙන්න. පින පව හඳුන ගන්න පුළුවන් හැකියාව යුක්ත කෙනෙක් වෙන්න. සත්පුරුෂය අසත්පුරුෂය කවුද කියලා හඳුන ගන්න පුළුවන් හැකියාව යුක්ත කෙනෙක් වෙන්න. ඒකටයි කියන්නේ. අද කාලේ කීයෙන් කී දෙනාද මේ ආශාවක්වත් තියෙන්නේ නේ. දන්නේ මේක. ප්‍රඥාව තමයි වටින්නේ කියලා. ඒ නිසා පින්තුනේ අපි ආශා කරමු මේ ප්‍රඥාවට. මට ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනේ. නුවණින් විමසන ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනේ කියනවා. ඒ කෙනාට තමයි මේ ධර්මයෙන් පිහිට හදා ගන්න පුළුවන්. ප්‍රඥාව නැහැ කියලා කියමු. පොඩ්ඩක්වත්. හැබැයි යත් කරන්න ඕනේ ප්‍රඥාව දියුණුවෙන වැඩ පිළිවෙලක් පුරුදු කරගන්න එකමයි. ඒ දියුණු වෙන්නේ කොහොමද? සත්පුරුෂ ඇසුරේමයි. ඒක රහතන් වහන්සේ තේරිගාතවල තියෙනවා. නුවණැත්තන් ඇසුරු කරන මෝඩ කෙනා බව ප්‍රඥාවන්තය කෙනා කියලා. බලන්නනේ. ඒ සත්පුරුෂ ඇසුරේමයි යාර දියුණු වෙන්න තියෙන්නේ. දියුණු වෙන්න තියෙන සත්පුරුෂ ඇසුරේමයි. එහෙනම් සත්පුරුෂ ඇසුරට කැමති වෙලා ප්‍රඥාව දියුණු කරගන්න අපි ආශා කරන්න ඕනේ. එතනයි රැකවරණේ තියෙන්නේ. ඊළඟට බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ අන්තිම දේශනා කළේ මොකද්ද? මේ ප්‍රශ්නේ අන්තිම උත්තරේ ප්‍රශ්නේ තමයි හොරුන්ට ගන්න බැරි, හොරකම් කරන්න බැරි දේ මොකද්ද? පුඤ්ඤං චෝරේ දුවරන්දි. පින තමයි හොරකම් කරන්න බැරි දේ. කෙනෙක්ගේ පිනක් තව කෙනෙකුට බලෙන් ගන්න බෑ. ඒ පින යාට උරුමයි. කොයිතරම් බාධාවත් ඒ පින කරගත්ත කෙනාට නැගී හිටින්න පුළුවන්. පින කරගත්තේ නැත්තම් සුටුස් කාලා කඩාගෙන වැටෙනවා. පින බලෙන් දෙන්නත් බෑ. කාගේවත් පින බලෙන් ගන්නත් බෑ. ඒ නිසා අපි පින කරගත්ත කෙනෙක් වෙන්න ඕන. පින කියලා කියන්නේ මොකද්ද? සැපේ. ඒ සැපේ කරගන්නේ කොහොමද? ජීවිතේ රැස් කරගන්නේ සැපේ රැස් කරගන්නේ දන් දීලා, සිල් රැකලා, බණ භාවනා කරලා ආදී කුසල ධර්මයන් දියුණු කිරීමෙන්. කියනවා මේ කුසල ධර්මයන්ගේ සමාදානයේ හේතු තමයි කියනවා පින කියන එක වැඩෙන්නේ. කුසල ධර්මයන්ගේ සමාදන් වෙලා ආරක්ෂා කිරීම තුළ පින කියන එක වැඩෙනවා කියනවා. සීලාදී ගුණ ධර්ම දියුණු කිරීම තුළ පින කියන එක වැඩෙනවා කියනවා. කුසල ධර්මයන් සමාදන් වීම ආරක්ෂා කිරීම තුළ පින කියන එක වැඩෙනවා කියනවා. අන්නේ දියුණු කරගත පින් බලය, ඒ පින කියන එක බලෙන් කිසි කෙනෙකුට ගන්න බෑ. දැන් බලන්න අපගේ සාතුරුන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්, අසංඛ්‍ය කල්ප 4කුත් තවත් කල්ප ලක්ෂයක් පුරුල්ලේ මේ පින් බලයයි දියුණු කරගත්තේ. කුසල ධර්මයන් සමාදන් වෙවි ආරක්ෂා කළා. ඒ ආරක්ෂා කිරීමෙන් උත්තරීතර පුණ්‍ය මහිමයක් දිනු කරගත්තා. මේ ලෝකේ බලවත්ම අභියෝගය තමයි මාර බලය. ඒ අපගේ සාතුන් වහන්සේ බෝසත් අවදීදී දිනු කරගත් පින් බලයෙන් මාරය පව පරාජය කළා. මාරය පව පරාජය කළා. ඒ රහතන් වහන්සේලා ඒ විදිහට දිනු කරගත් පින් බලයෙන් මාර ලෝකයෙන් නිදහස් වුණා. ඉතින් පින්වත්නි අපිටත් ඒ ධර්මයේ පිහිට පිරිසන් හදාගෙන ඉදිරියට යන්න මේ පින් බලය කියන එක උවමනයි. පින කියන එක උවමනයි. ඒ පින දියුණු කරගන්න අපි ආස කරන්න ඕන. කැමැති වෙන්න ඕන. පුංචි හරි පිනක් වේවා. හොඳට ඒක කල්පනාවෙන් කරලා අපේ ජීවිත පිනින් පුරව ගන්න මහන්සි ගන්න. බුදුරජාණන් දේශනා කළේ වතුර බිඳුව එකතු වෙලා වැටෙනකොට කලයක් පිරලා ඉතිරිලා යනවා වගේ කියනවා. පුංචි හරි කමක් නැහැ පිනක් කරනකොට පින් එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරලා යනවා.
ඒ නිසා හැම ලැබෙන හැම වෙලාවකම දන් දීමෙන්, සිල් රැකීමෙන්, මේ සිත වැඩීමෙන්, අන් අයට උදව් උපකාර කිරීමෙන්, වන්දනාමාන කිරීමෙන්, වත් පිළිවෙත් කිරීමෙන්, සංඝෝපස්ථාන කිරීමෙන්, මව්පියන්ට සැලකීමෙන්, ආගන්තුක සත්කාර කිරීමෙන් මේ ආදී නොඑක ආකාරයෙන් හැකි පමණින් පින් කරගන්න. අපිට මේ පිනේ විපාක දෙනවාමයි. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කාරණා හොඳට හිතේ තියාගෙන හොඳ සිල්වත් ජීවිතයක් දියුණු කරගන්න. ඒ වගේම තමයි ශ්‍රද්ධාවේ හොඳට මනාකොට පිහිටන්න. ප්‍රඥාවන්ත ජීවිතයක් ඇති කරගන්න. ඒ වගේ තමයි පිනෙන් පිරු ජීවිතයක් ඇති කරගන්න අපි ආශා කරමු. මටත් මේ විදිහේ ගුණෙන් පිරු ජීවිතයක්, සීලයෙන් පිරිච්ච, ශ්‍රද්ධාවේ පිහිටපු, පිනෙන් පිරුණු ප්‍රඥාවන්ත ජීවිතයක් ඇති කරගන්න ඕනේ කියන ඒ අහිංසක සුන්දර අදහස හිතේ පිහිටවා ගන්න. ඒ ගුණධර්ම දියුණු කරගන්න මහන්සි ගන්න. මේ ගුණධර්ම දියුණු කළොත් අපේ මේ මනුෂ්‍ය ජීවිතය හිස් එකක් බවට පත් වෙන්නේ නැහැ. මේ කවදා හරි මේ මනුෂ්‍ය ජීවිතයෙන් යනකොට අපි බොහෝම සතුටින් අපිට යන්න පුළුවන් හැකියාව ඇති වෙයි. බයක් තැති ගැනීමෙන් තොරව නැවත උපතක් කරා යනවා නම් සුගතිය උපත කරා යයි. අනිවාර්යයෙන්. ඒ නිසා ඒ ගුණධර්ම දියුණු කරගෙන ඒ සුන්දර වූ සුවපත් වූ ජීවිත ඇති කරගන්න අපි මේ ධර්මයේ ඇහෙන වෙලාවේ මහන්සි ගනිමු. ඉතින් ඒ සඳහා අපි සීල දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. පින්වත්නි, අද මේ ධම්ම පූජා ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ දරලා තියෙන්නේ පින්වත් SP අරුණ කුමාර ඉන්දික මහත්මයා විසින්. ඉතින් මේ ධර්ම දානමේ පින්කමෙන් රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අපි අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට. දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා, ශ්‍රද්ධාදී සීක බලයන්ගෙන් වැඩිත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණය පිහිට ආරක්ෂාව SP අරුණ කුමාර ඉන්දික මහත්මයා තුළු සියලු දෙනාටම සලසා දෙත්වා. පිනෙන් සතුටු වන දෙවියෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. ඒ වගේම ඒ අරුණ කුමාර ඉන්දික මහත්මයා නමින් මේ පරිලෝකයන්ට ඉදුණු සියලු ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම කලාශූරී SP චාර්ලිස් පියාණන්ට, ඒ වගේම කමලාවතී වීර වික්‍රම මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් ඒ දෙමව්පියන්ගේ ඒ පරලෝක ජීවිත සුවපත් වේවා. ඒ මළගිය ඥාති මිත්‍රාදීන්ගේ පරලෝක ජීවිත සුවපත් වේවා. ඒ සියලු දෙනාට තාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පුණ්‍යානුභාවයෙන් සියලු යහපත සැලසේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම මිය පරලෝකීය බර්නාඩ් පීරිස් මහත්මයා, ඉන්දික මහත්මයාගේ මිත්‍ර ඒ බර්නාඩ් පීරිස් මහත්මයාට, ඒ වගේම මේ බර්නාඩ් පීරිස් මහත්මයාගේ දෙමව්පියන්ට, තිලක් අතපත්තු, නිමල්, හේමා බේනායක, බිම්බා නානායක්කාර මහත්මිය තුළු සියලු දෙනාට, ඒ වගේම ඉන්දික අරුණ කුමාර මහත්මයා ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වත් සියලු දෙනාගේ පරලෝක ජීවිත සුවපත් වේවා, සපවත් වේවා. යම් තාක් මේ පරලෝකීය ඥාතීන් පින් බලාපොරොත්තු වෙන ඇද්දී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඒ ඉන්දික අරුණ කුමාර මහත්මයාගේ හිත මිත්‍රාදීන් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඒ ඉන්දික අරුණ කුමාර මහත්මයාට ඒ දායකත්ව සඳහා උදව් උපකාර කරපු සියලු දෙනාට, ඒ පවුල් සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය තුරුණු අනන්ත ආශිර්වාදයේ සැලසේවා. සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේ මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට, ලෝ වාසී සියලු පින්තුන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, ඒ වගේම පැවිදි අපේක්ෂක දුග දරුවන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ පින්වත් ස්වාමින් වහන්සේලාටත්, මෑණියන් වහන්සේලාටත්, ඒ උපාසක පිරිසටත් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට,
ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලක්විර ගුවන්විදුලියේ කාර්ය මණ්ඩල සියලු දෙනාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මය හොඳට අහලා ඒක මතකයේ දරාගෙන ශ්‍රද්ධාදී ශීලාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.